යනකොට කොහොමද පිළිතුරක් ගොඩනගාගන්නේ? දැන් අපිට පෙළක් ළමයි ලියනවා මෙහෙම කියව මුළු කතාවම ලියනවා. ඒකට ඒක පිළිතුරක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොනවා හරි සිද්ධි ටිකක් දාලා පෙළක් අය ලියලා කියනවා. ඌටියට සිද්ධි ටිකක් දාලා මේ සිද්ධිය කියන. ඒකට එහෙම ලියුවා කියලා එතන ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකට අපි මේක කොහොම හරවත් විදිහට ලස්සනට රචනාවක් ආකාරයට මේ පිළිතුර ගොඩනගන්නට ඕනේ. ඒකට ඒකෙදි වඩා වැදගත් වෙනවා තමයි අපිට මොකද ප්‍රවේශය. ප්‍රවේශය කියලා කියන්නේ අපි පිළිතුරක් ලියන්න කොහොමද පටන් ගන්නේ? ඒකට මෙන්න මේ ප්‍රවේශය අපි කොහොම ලස්සනට හදා ගන්නද? ඒකට අපිට වැදගත්ම නවකතාව අපි ගත්තාම මම මේකේ සිද්ධි ටිකයි මේ කතාව සම්පූර්ණ පිළිබඳව මේ වෙලාව විස්තරයක් කරන්නේ නැහැ. ඔබ මේක පන්ති කාමරේ කරලා තියෙනවා. එතකොට මේකේ කවුද ලියුවේ? ඊට පස්සේ පරිවර්තනය කරේ කවුද? එතකොට ඔබ දැනගන්න ඕනේ ඒකේ එනවා මේකේ කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. එතකොට ඒවට උත්තර ලියන්න ඔබ දැනගෙන තියෙනවා. එතකොට අපි ප්‍රවේශයට යනවා. ප්‍රවේශය තමයි කොහොමද අපි හදාගන්නේ? එතකොට මම ප්‍රවේශයක් ඔයගලන්ට කියන්නම්. ඔයගොල්ලෝ ටුක්ටක් මේක ලියාගන්න. මෙන්න ලියාගමු අපි බැද්දේගම නවකතාවට වස්තු විෂය වී ඇත්තේ මේක සම්පූර්ණයෙන් ගොඩාක් හිමීට ලියන්න යනවා අපේ කාලේ මදි නිසා බැද්දේගම නවකතාවට වස්තු විෂය වී ඇත්තේ දකුණු පළාතේ ඈත පිටිසර වනපියසක දරිද්‍රතාවෙන් පෙළෙන අහිංසක ගැමි ජනයාගේ ශෝකාකූල දිවි පෙරතයි. මෙහි කතානායකයා වන්නේ ආය පාරක් යනවා. මෙහි කතානායකයා වන්නේ සිලිඳුය. ඒ වගේම උන්චිමනිකා හා හිමියාම යන ඔහුගේ දරුවන් දෙදෙනා ආරච්චි රාළ බබුන් කරලිනා හාමි ප්‍රනාන්දු මුදලාලි වැනි චරිතද යොදාගෙන ඇත. අනේ සර් හිමින් කියන්නකෝ. බබුන් කරලිනා ඒ ආය පාර මුලින් වැනි චරිතද යොදාගෙන ඇත. සර් මුලින්දන් කියන්නකෝ. සිලිඳුගේ පහර දීමෙන් ඔහුගේ බිරිඳ වන ආරච්චි රාළගේ සහෝදරිය ඩිංගිහාමි මියයි. එයින් කුපිත වෙන ආරච්චි රාළ අලිගැනීමට සැරසෙයි. එයින් කුපිත වෙන ආරච්චි රාළ සිලිඳුකින් අලිගැනීමට සැරසෙයි. ඒ අනුව සිලිඳු සිරගත වේ. ඉරෙන් නිදහස් වන සිලිඳු
ආරච්චි හා ප්‍රනාන්දු මුදලාලි ඝාතනය කරයි. ආරච්චි හා ප්‍රනාන්දු මුදලාලි ඝාතනය කරයි. එනිසා සිලිඳුයි බබුනුයි නැවත සිරගත වේ. ගමේ ඉතිරිවන්නේ කරලිනා හා මිහා පුංචි මණිකාය. නවකතා කරුවා පාඨක සිත්සතන් ඇදබැද ගන්නා ආකාරයෙන් මොහුන්ගේ චරිත හා බැඳෙන සිද්ධි හා අවස්ථා පරිසරයද බද්ධ කර ගනිමින් අපූර්ව භාෂා ශෛලියකින් පැහැදිලි කර ඇති බව නැත්නම් විස්තර කර ඇති බව මනාව පෙනේ. දැන් බලන්න අපි ප්‍රවේශයක් වුණා. එතකොට මෙන්න මේ විදිහට කෙටි ප්‍රවේශයක් අපි හදා ගන්න. එතකොට අපිට දැන් ඊළඟට උත්තරේ ලියන්න ලේසි. අපි දැන් යනවා කොහොමද මේ උත්තර ලියන්නේ කියලා. එතකොට අපි ඊට පස්සේ මේ අවස්ථා හා සිද්ධි කියන එක අපි ගන්නවා. දැන් ඊළඟ ඡේදයක අපි යනකොට. එතකොට අවස්ථා හා සිද්ධි. එතකොට මෙන්න මේක පෙළක් කරලා අපිට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. මොකද්ද අවස්ථාවක් කියන්නේ? මොකද්ද සිද්ධියක් කියලා කියන්නේ? දැන් සිද්ධි තියෙන ඕන තරම්. දැන් මේකත් අපිට සිද්ධියක්. දැන් අපි කිය කොරෝනා මේ වසංගතයක් ඇති වෙන්නේ ඒක සිද්ධියක්. රටක ඇති වෙලා තියෙනවා. එතකොට මේ සිද්ධිය තුළ අපි දරුවෝ වශයෙන් කොහොමද ඉගෙන ගන්න? එතකොට ගුරුවරු වශයෙන් අපි කොහොමද උගන්වන්නේ? එතකොට මේක අපිට ගැටලුවක් තමයි. අන්න ඒකට අපි අවස්ථාවක් කරගන්නවා. මෙන්න මේ ඔන්ලයින් ක්‍රමයට උගන්වන්න. එතකොට සිද්ධිය අරකයි අවස්ථාව මේකයි. එතකොට මේ දෙක අතර මොනවද ඇති වෙන දේවල්? නේද? ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒකෙදි මොනවද ඇති වෙන ගැටලු? මොනවද ඒකේ සාර්ථකතා? මෙන්න මෙව තමයි අපි විග්‍රහ කරන්න ඕනේ. මම මේ වෙන උදාහරණයක් ගත්තේ. එතකොට ඒ වගේ මේ නවකතාවෙත් තියෙනවා සිද්ධි. ඒ වගේම තමයි ඒකට සම්බන්ධ වෙන අවස්ථා. කතුවරයා කොහොමද මෙන්න මේ සිද්ධියයි අවස්ථාවයි සම්බන්ධ කරගෙන එයාගේ භාෂාව යොදාගෙන මේක පාඨකයාට දෙන්නේ. මෙන්න මේක තමයි අපේ පිළිතුරෙන් අහන්නේ. අපි එතකොට ඊළඟට කරන්න මොකද්ද උදාහරණයක් ගන්න. ඒක උදාහරණයක් අරගෙන අපි කියනවා. මේක විස්තර කරනවා. අපිට මේක හොඳම උදාහරණයක් තියෙනවා නේද? අතුවරයා මේ දැන් අර සිද්ධිය සම්පූර්ණයෙන් ඉවර වුණාට පස්සේ ඊළඟට ගමේ ඉතුරු වෙනවා කරලිනා හාමිනා පුංචි මණිකා. ඒතකොට මේ දෙන්නත් එක්ක තමයි ගැටෙන්නේ නිතර. ඒකදී අපි හරිම වැදගත් එකක් තියෙනවා. මොකද්ද මේ කරලිනා හාමිගේ චරිතය විග්‍රහ කරනවා. එතකොට කොහොමද මේ චරිතය කියලා? අන්න ඒකෙදී අපූර්ව භාෂාවක් යොදාගෙන තියෙනවා. මම මෙතනින් එහාට සටහන් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ලියා ගන්න වෙන අවශ්‍ය දේවල්. එතකොට කොහොමද මේ කරලිනා හාමිගේ චරිතය නැත්නම් ඇගේ මේ ශාරීරික ස්වභාවය අතුවරයා මේ කතාව තුළ විග්‍රහ කරලා තියෙනවා. එතනදී අතුවරයාගේ භාෂාවේ යෝග්‍ය භාෂාවත් එක්ක භාෂා ශෛලිය ගත්තාම අන්න එතනදී තමයි උපමා භාවිතා කරලා තියෙනවා. නේද? එතකොට අපිට මේ උදාහරණේ දාලා අපිට කියන්න පුළුවන්. නේද? අතුවරයා මේකදී මේ අවස්ථාව නේද? මේ කරලිනා හාමිගේ චරිතය නේද? එතකොට ඒක මේ විග්‍රහ කරන අවස්ථාව. ඊටාත්ම
යෝග්‍ය උපමා යොදාගෙන විස්තර කරලා තියෙනවා. කියලා අපි පොඩ්ඩක් ලියනවා. ලියලිවල අපි උදාහරණයක් ලියනවා. මෙන්න මේ උදාහරණේ වැදගත්. මේක කෙටියෙන් ලියගන්න පොතේ තියෙනවා. නිදිත දිග සුළඟට ඇඹරවි නිදිත දිග සුළඟට ඇඹරවි ඇටුවන් බැහි ගිය ගහක් මෙන් නිදිත දිග සුළඟට ඇඹරවි ඇටුවන් බැහි ගිය ගහක් මෙන් ඇගේ ශරීරයද නැවි ඇඹරී තිබින මුහුණෙත් සිහින්ව ගිය අත්වලත් මුහුණෙත් සිහින්ව ගිය අත්වලත් සම ගසක පොත්තක් මෙන් ගොර හැදිව ඇලි වැටි ඇතේට ඇලී ගියේය. දැන් බලන්න මේකේ හරි ලස්සනට කියනවා. දැන් මේ අපිට කියනවා මේ අතුවරයා මේක ළමයින්ට පැහැදිලි කරගන්න එහෙනම් මේක පාඨකයාට පැහැදිලි කරගන්න පරිසරයෙන් ගන්න ලස්සන උපමාවක්. මොකද්ද? මේ මරුණු ගහක් නැත්තම් මේගේ කුණාටු වෙලා තියෙන ගහක්. ඒ ගස් කොහොමද කුලඟට ගිහිල්ලා ඇඹරිලා ගිහිල්ලා අතු එහාට නැමිලා මෙහාට නැමිලා ඊට පස්සේ පොතු ගැලවිලා ඊට පස්සේ පොත්ත ගහටම හේතු වෙලා වගේ මෙහෙම තියෙනවා. දැන් ওই ගහක් දැක්ක හැටියේ අපිට කරලිනා මතක් වෙනවා. අතුවරයා කියනවා ඒ ගහක් වගේ තමයි කරලිනා. මොකද මොකද මස නෑ. ඇඟේ පිරුණු මසක් නෑ. දැන් ඔයගොල්ලන්ට වගේ පිරුණු මසක් නෑ. හරියට ගත්තොත් එහෙම අපි දැන් ඔයගොල්ලන්ගේ වයසේ කිරියම්මලා ඉන්නවනම් කිරියත්තලා ඉන්නවනම් චූට්ටක් අධ්‍යයනය කළ බලන්නකො ඒගොල්ලන්ගේ කොහොමද හැම තියෙන්නේ ඔයගොල්ලන්ගේ වගේ හොඳට පිරීලා තියෙනවද කියලා අත් එහෙම බලන්න නෑ. ඒකෝට ඒගොල්ලන්ගේ නිකන් කැලි වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ මස දිය වෙලා ගිහිල්ලා. ඒකෝට ඒ වගේ තමයි කරලිනහ. ඊට පස්සේ ඒක අර නිතරම අවුවට පිච්චිලා මොකද වෙන්නේ කොරපොතු දාලා එහෙම තියෙනවා. මොකද ඒගොල්ලෝ දැන් අපි වගේ ක්‍රීම් ගාලා නුව ලස්සන කරගෙන නැහැ. ඒකට ඒ වගේ ඊටාම දුර්වල තත්යකටපත් වෙලා තියෙනවා. නේ? ඒකට මෙන්න මේ ඊට පස්සේ සර්ගේ මයික් එක ඔෆ් වුණා. අපිට මොකුත් ඇහෙන්නේ නැහැ. වගේ කෙනෙක්ද? නේද? එයා හුඟ උගත් කෙනෙක්ද? බුද්ධිමත් කෙනෙක්ද? කොහොමද කියන්නේ? නේද? ඒ පුංචි මණිකා මේ නවකතාවේ වෙන විදියට පුංචි මණිකා කියන්නේ අකුරු ශාස්ත්‍ර දන්නේ නැති කෙනෙක්. වනේ මේ ගම්බද වන ප්‍රදේශයක ජීවත් වුණු කාන්තාව. නේ? ඒකට අතුවරයා මොකද කියන්නේ? ඒ කාන්තාව කරේ අපි තුල අනුකම්පාවක් ඇති වෙන ආකාරයට මෙයා විස්තර කරා. නේද? අවදාවත් මේ කතාව කියන පුංචි මණිකා කරේ අපිට වෛරයක් හිතෙන්නේ නැහැ. නේද? අර ලස්සන එයා කරේ පුදුමාකාර අනුකම්පාවක් ඇති වෙනවා. ඉතින් ඒ අනුකම්පාවක් ඇති වෙන ආකාරය තමයි නේද? අතුවරයා මේ පුංචි මණිකාව විස්තර කරන්නේ. මෙන්න මෙහෙම කතාවක් කියනවා. පිස්සු වැද්දා කොටියකයි කියන්නට පුරුදු වී සිටි ගම්මු පුංචි මණිකා ගැන කොටියගේ පැටියා මුවෙක් වෙලා කියාය. ලස්සන හොඳ කතාවක් නේ. මොකද කියන්නේ? පිස්සු වැද්දා කොටියකයි කියන්නට පුරුදු වී සිටි ගම්මු පුංචි මණිකා ගැන කීවේ කොටියගේ පැටියා මුවෙක් වෙලාය කියාය. මේ අවස්ථාව හරි වැදගත් නේ.
මේකෙදී මේ කතුවරයා බොහොම විවහාර භාෂාව පරිසරයත් එක්ක සම්බන්ධ කරගෙන මේක විග්‍රහ කරලා තියෙනවා. මොකද කියන්නේ මේ පිස්සු වැද්දා කොටි එකයි. ඒ ගම්මු දන්නවා, කොටියෝ දන්නවා, මෝ දන්නවා. ඒකට උන්ගේ හැසිරීම දන්නවා. ඒකට පිස්සු වැද්දා කියලා කිව්වේ කාට සිලිඳුට. සිලිඳු හරියට කොටියෙක් වගේ මිනිස්සෙක්. මොකද ඔහු සත්තු දඩයන් කළා තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒ විදිහට පුංචි මණික ජීවත් වෙන්නේ නැහැ. පුංචි මණික කොයි වගේද කියනවා? මුවේ. මුවැත්තියා. මුවැත්තියක් කියවම හරි අහිංසක සතෙක්නේ. නේද? ඒකට මේ සතා ගැන අපිට කියනකොටම ආදරයක් ඇති වෙනවා. අනුකම්පාවක් ඇති වෙනවා. දයාවක් ඇති වෙනවා. අපිට බියක් ඇති වෙන්නේ නැහැ. නේද? ළඟට යන්න හිතෙනවා. ආදරය කරන්න හිතෙනවා. ඒකට පුංචි මණිකාගේ චරිතය අතුවරයා පාඨකයා ඉදිරියට ගෙන්නේ හරි අහිංසක චරිතයක් කියලා. ඒකට ඒ සඳහා ඔව් මොකද කරන්නේ? ලස්සන භාෂා ශෛලියක් යොදාගෙන තියෙනවා. ග්‍රාමීය ප්‍රදේශයට ගැලපෙන ඒ වගේම විවහාර අපි එදිනෙදා භාවිත කරන ආකාරයට භාෂාව, සරල භාෂාව මේව යොදාගෙන තියෙනවා. එතකොට ඒකෙන් තමයි මේ අවස්ථාව ගොඩාක් වර්ණවත් වෙලා තියෙන්නේ. එතකොට ඒක අපිට උදාහරණ වශයෙන් අරගෙන ඒක විස්තර කරන්න පුළුවන්. තවත් අවස්ථාවක් යනවා. දැන් ඒකේ අර මම මුලින් කියවනේ කොහොමද උගත්කම නේද? හොඳ බුද්ධිමත් කාන්තාවක්ද කොහොම කාන්තාවක්ද කියන එක නේ. ඒකට ඒකේ පැහැදිලි කරලා තියෙන දවසකට එක වෙලාවකට මෙන්න මෙහෙම එකක් කියනවා. නේ? මේ බබුන් හිරගත වෙනවනේ. නේද? සිලින්දුයි බබුනුයි දෙන්නම හිරගත වෙනවා. ඒකට බබුන් දැන් හිරගත වෙලා දැන් මේ පුංචි මණික දන්නේ නැහැ කොච්චර කාලයක් වෙනවද කියලා. නේද? එයා දින කැලෙන්ඩරයක් දන්නේ නැහැ. දින සටහනක් පාවිච්චි කරන ආකාරය දන්නේ නැහැ. නේද? ඒ හිතනවා දැන් කොච්චර කාලයක් වෙලාද කියලා. ඉතින් ඒක ගැටලුවක්. නේ. ඒඳ ගිහිල්ලා ඇය ගම්මුත් එක්ක කතා කරනවා. දැන් බබුන් කොච්චර කාලයකට පස්සේ හිරේ ගියේ නේද? දැන් අද කාලනම් එහෙම නැහැ නේ අපි ලියාගෙන වසහන් කරගෙන තියෙනවානේ. ඉතින් කියනවා මාසෙකට කලින් වෙන්න බෑ. මොකද තව නෑ හේන් කැපුවේ. වෙපුරුවා විතරයිනේ. නෑ 3 මාසයකට කලින් වෙන්න ඕනේ. දැන් මේ ගම්මුත් එක්ක ඇති වෙන සංවාද. මෙන්න මේ අවස්ථාව පොතේ තියෙනවා. ඔයගොල්ලෝ ගන්න. ඒකේ ලස්සනට ඒ ටික විග්‍රහ කරලා තියෙනවා. ඒකට ඒකේ කියන අපූර්ව දෙයක්. නේ මිනිස්සු මේ කාලය කොච්චර කාලයක් ගත වුණාද කොච්චර කාලයක් වෙනවද කියලා බැලුවේ මේ ගොවිතැනේදී තමයි. නේද? අපි කියමු දැන් ගොයා දැන් අද ගොයා වෙපුරුවා නම් ඊට පස්සේ මේ වෙපුරුවා නම් ඊට පස්සේ කාලයක් යනවා ගොයන් කපන්න. 3 මාස නම් දැන් 3 මාසයක් ගිහිල්ලා. ඒ වගේම හේන් ගොවිතැන් කරා නම් ඒ වගේ කාලය අනුව තමයි තියන්නේ කියන්නේ දැන් මෙච්චර කාලයක් ගිහිල්ලා තියෙනවා. නේ? ඒකට එහෙම මේ මිනිසුන්ගේ තිබ්බේ උගත්කම නැති නිසා නේද? මේ මෙව ඉගෙන ගත්තේ ඒ විදිහට. එතකොට ඒකේ ඒ ආකාරයටම තියෙනවා. දැන් මෙතනදී තියෙනවා මේ ගම්මු අතර බැඳීමක් තියෙනවා කියලා. ඒක අපි කියනවා මේ සංවාදශීලී භාෂාව. සර් කරගන්නේදී අන්න සංවාදශීලී භාෂාව යොදාගෙන තියෙනවා. නේ? ඒකෙදි අර අපි මුලින් කිව්වා වගේ විවහාර භාෂාව. ගම්මු අතර තියෙන සම්බන්ධතාව සාකච්ඡා කරලා මේක ලියලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒකට අපි උදාහරණ 3ක් ගත්තා. ඒ විදිහට තව අපිට ගන්න පුළුවන්. මේක තව හොඳ උදාහරණයක් තියෙනවා නේද? අර බබුන් මේ නැතුව ඊට පස්සේ බලන්න යනවානේ පුංචි මණිකා. මේ පුංචි මණිකා බලන්න ගියාට පස්සේ ඊළඟට හිරගෙදරක යනවා. හිරගෙදරට ගිහිල්ලා අර හිරපල්ලෙක් හම් වෙලා අහනවානේ. ඒකට ඒ කතා කරනකොට හිරපල්ල අහන අපූර්ව දෙයක්. උඹ ළඟ සල්ලි එහෙම තියනවාද ගෑණියේ? නෑ අයියා සතයක්වත් නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. අන්න බොහොම තවත් හොඳ අවස්ථාවක්. උඹ ළඟ සල්ලි එහෙම තියනවාද ගෑණි? ගෑණියේ කියන වචනේ බලන්න. නේද? එතකොට මේක සජීවී භාවයක් ඇති කරලා තියෙනවා. නේද? අර ගෑණියේ කියලා ගම්මු භාවිතා කරන නේද? පිටිසර ගම්මුගේ අර විවහාර භාෂාව අතුවරේ අපූර්ව විදිහට මේක යොදලා තියෙනවා. ඊළඟට ඇගේ ප්‍රකාශය බලන්න නෑ අයියා සතයක්වත් නෑ. අයියා කියන එක නේද? දැන් ගම්මු
පුරුදු වෙලා තිබ්බේ අයියේ නංගියේ නැන්දේ මාමේ ඕවා කියන්නේ නේද? ඒකට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ සමාජයේ උගත් පිරිසක් ඉන්නවා. ඒ අයට කතා කරන්න ඕනේ මෙහෙම නේද? එහෙම එකක් දැනගෙන හිටියේ නැහැ. ඒකට එහෙමනම් වෙනවා. ඒකේ තියෙන අහිංසකකම, අසරණකම අපිට ගොඩාක් හොඳින් පැහැදිලි වෙනවා. ඊළඟට අපි බොහොම දුප්පත් අය. අපි අරගෙන ඉස්සා අවස්ථා අරගෙන ඊට පස්සේ අපිට කියන්න පුළුවන් නේද? මේක මෙන්න මේ අවස්ථාවේදී මෙවැදී අතුවරයා භාෂාව ඉතාමත් අපූර්ව ලෙස යොදාගෙන තියෙනවා කියලා. දැන් ඒකට උදාහරණ ටිකක් මම කියවන. ඔබට මේ පිළිතුර සකස් කරන්න පුළුවන්. දැන් මම මේ අද කිව්වේ උත්තරයක් දෙන එක නෙමෙයි. පිළිතුරක් ලියන්නට කොහොමද අපි සැරසිය යුත්තේ? පිළිතුර ලියන්න ඕනේ කොහොමද? ඒකට ඔබ මේ ටික කටසටහනක් වශයෙන් හරිගස්සගෙන ඔබ විසින් මේ උදාහරණ දාලා ලස්සන පිළිතුරක් ඔබ ගොඩනගන්නට ඕනේ. අපි එතකොට මේ ප්‍රශ්නේ එතනින් අවසන් කරනවා. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්න පත්‍රයේ මම දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මේ 6 වෙනි ප්‍රශ්නය. සිංහබාහු නාට්‍යයේ නිරූපණය වන්නේ ගතානුගතිකත්වය හා නූතනත්වය අතර පවතින ගැටුමයි. නියමිත කොටසින් උදාහරණ 3ක් ගෙනහැර දක්වමින් විමසන්න. සිංහබාහු නාට්‍යයෙන් නිරූපණය වන්නේ ගතානුගතිකත්වය හා නූතනත්වය අතර පවතින ගැටුමයි. නියමිත කොටසින් උදාහරණ 3ක් ගෙනහැර දක්වන්න. අපි එතකොට ඔයගොල්ලෝ මේකේ මොකේද පිළිතුරු ලියන්නේ? දැන් විභාගෙදී ඔයගලන්ට දෙනවා පැය 3ක පේපර් එකක් එනවා නම් විනාඩි 10ක් ඔයගලන්ට වෙන් කරලා දීලා තියෙනවා ප්‍රශ්න පත්‍රේ කියවන්න කියලා. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. නේද? මේක තමයි නොකරන්නේ. ගත්තේ හැටියෙම ලියන්න යනවා. නෑ අපි මොකද ගන්න ප්‍රශ්න හොඳින් කියවන්න. කියවලා පිළිතුර ලිවිය යුත්තේ කොතෙන්ද? නේද? ඒක තමයි අපි ගන්නට ඕනේ. නේද? පිළිතුර ලියන්න ඕනේ කොතෙන්ද කියලා. එතන තේරුම් ගත්තා නම් අපිට හොඳ පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙමනම් මේකේ තියෙන වැදගත්ම දේ තමයි ගතානුගතිකත්වය. ඊළඟ තමයි වැදගත්ම දේ තමයි නූතනත්වය. මෙන්න මේ දෙක තමයි අපි අංගලයින් කරගන්නේ. ඒකට ඒ දෙකට තමයි අපි අරුමු ගොනු කරලා උදාහරණ දාලා පිළිතුර ලියන්නේ. හරි. ඒකට සිංහබාහු නාට්‍ය පිළිබඳව මේ මම සම්පූර්ණ කතා කරන්න යන්නේ නැහැ. මේක බොහොම ලස්සන නාට්‍යයක්. හොඳ රසවත් කතාවක් තියෙනවා. ඉදිරියේ සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය අතර මේ සුවිශේෂී නාට්‍යයක් විදිහට තමයි සලකන්නේ. ඒකට මේක ඔයගොල්ලෝ පාඩම කරලා තියෙනවා. right අපි එහෙමනම් බලමු කොහොමද මේක පිළිතුරකට යන්නේ කියලා. මේකෙත් අපි ප්‍රවේශය. දැන් ඊට පස්සේ විභාග ප්‍රශ්න පත්‍රයේ අරගෙන ඉවරලා පිළිතුරු ලියන්න යනකොට ලියන්න එපා ප්‍රවේශය කියලා. නේද? ප්‍රවේශය කියලා ලියලා ආය හැඳින්වීම නේද? එහෙම ලියන්න ඕනේ නැහැ. හරිද? අපි මේ ඉගෙන ගන්නකොට විතරයි මේ දේවල් කරන්නේ. හරිද? ඒකට මේ ප්‍රවේශය. දැන් මේකට අපි ප්‍රවේශයක් හදාගන්න. නේ? يعني දැන් අපි ඕනෑම දෙයක් කරන්න යනකොට පරිසරයක් හදාගන්න ඕනේ. ඒකෙදි එකපාරට ලස්සනට හදාගන්න බැරි වෙයි. දැන් අපිට තේරෙනවානේ. අපි දැන් ඔයගලන්ට ඔන්ලයින් උගන්වන්න මේ ප්‍රවේශයක් හදාගත්තානේ. දැන් මේක තාම හරියට අපිට හදාගන්න බැරි වුණා. පොඩි අඩුලෝඩුකම් තියෙනවා. නේ? ඉතින් අඩුපාඩුකම් තියෙනවා. විවිධ භාණ්ඩවල අඩුපාඩුකම් තියෙනවා. ඉතින් අපේ විදුහල්පතිතුමා මේක අධීක්ෂණය කරන වෙනම ගෙදරින් බලනවා. නේද? එලා අඩුපාඩු දැන් අපිට කතා කරලා කියනවා මොනවද අඩුපාඩු කැමරාව පැහැදිලි නෑ නේද? මයික් එක ටිකක් ඇහෙනවා අඩුයි නේද? හරි ඒකට මම මුදල් වෙන් කරලා දෙන්නම් ඉව ගන්න. බලන්නකො නේද? ඒක තමයි වැදගත් දේ. නේද? මේ හැමදේම කරන්නේ කවුරු වෙනුවෙන්ද? ඔයගොල්ලෝ වෙනුවෙන්. නේද? ඒකට මේකේ ප්‍රයෝජනයක් ඔයගොල්ලෝ ගන්න. ඒක තමයි අපි කියන්නේ නේද? පාඩම් කරන වෙලාවට මයික් එක ඔෆ් කරන්න, නේද? මේ කැමරා එක ඔෆ් කරන්න. මොකද ඒක තව කෙනෙකුට බාධාවක් වෙන්න පුළුවන්. එහෙම බාධාවක් වෙන විදිහට හැසිරෙන්න එපා. හරි.
මේක අපි ප්‍රවේශය ගන්නවා මේ විදිහට පොඩ්ඩක් අපි සටහන් කරගමු. ශෛලගත නාට්‍ය කලාවේ ප්‍රමුඛම නාට්‍ය වන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ සිංහබාහු නාට්‍යයයි. දාරක සෙනෙහසක් ආරම්පරික ගැටුමක් ආදක කර ගනිමින් රචිත මෙම නාට්‍යයේ සිංහයා සුප්පා දේවි සිංහබාහු ප්‍රධාන චරිත බවට පත්වේ. සිංහයා නිර්භීත චරිතයකි. සුප්පා දේවි දරුවන් කැටුව ගෘහ ජීවිතයේ රකින්නේකි. සිංහබාහු තාරුණ්‍යයේ එඩිතර භාවය කරපින්නාගෙන කටයුතු කරන්නකි. මේ නිසා නාට්‍ය පුරාවටම පාරම්පරික ගතිසිරිත් මෙන්ම නූතන සමාජ සිරිත් නාට්‍යකරවා මනවින් නිරූපණය කර ඇත. ඇති ප්‍රවේශය ඇති. දැන් අපි මොකද කරන්නේ? අන්න අර වගේ මෙන්න මේකට උදාහරණ හොයා ගන්නවා. ගතානුගතිකත්වය. ගතානුගතිකත්වය කියන්නේ මොකක්ද? ඒක කොහොමද නාට්‍යයෙන් මේ නාට්‍යකරුවා ඉස්මතු කරලා තියෙන්නේ? ඒකට උදාහරණ මොනවද කියලා අපි උදාහරණ ටිකක් එකෙන් හොයා ගන්නවා. ඊළඟට නූතනත්වය. ඒ කියන්නේ මේ නූතනත්වයට ගැලපෙන දේවල් මොනවද කියලා. ඒත් අපි මේ ගතානුගතිකත්වය කියන එක තමයි දැන් තේරුම් ගන්න ඕනේ. මේක පෙළක් දරුවෝ දන්නව ඇති. මොකද්ද මේ ගතානුගතිකත්වය කියන්නේ? ගතානුගතිකත්වය කියන්නේ පාරම්පරික භාවය. කියන්නේ අපි කියන අර අතීතේ ඉඳන්ම බැඳගෙන එන සිරිත් තියෙනවනේ. දැන් ගෙවල් වල එහෙම තියෙනවා. දැනටත් තියෙන ගතානුගතිකත්වය. දැන් අම්මලා නේද? දැන් අපි ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තට ප්‍රමුඛතාවය ගෙදර දෙනවා. තාත්තගෙන් අහන්න නැතුව කිසි දෙයක් ගෙදර කරන්නේ නැහැ. දැන් බත් බෙදන්න ගිය පෙලක් කළාට ගෙදර තාත්තා කෑවට පස්සේ තමයි අනිත් අය කන්නේ. මෙන්න මේ වගේ අපූර්ව සමාජ ක්‍රමයක් එදා සමාජේ ගොඩනැගිලා තිබ්බා. ඒතකොට මේ සිංහබාහුක අපිට මේ සත්තු යොදාගෙන සිංහෙක් යොදාගෙන මේ කතාව ලස්සනට කියාගෙන යනවා. හැබැයි මේකේ ඇතුලේ පුතේ බොහොම ලස්සන දෙයක් තියෙනවා. අන්න ඒ දේ තමයි අපි එළියට ගන්න ඕනේ. ඒ දේ තමයි අපි හොයා ගන්න ඕනේ. දැන් මේකේ මෙන්න මෙහෙම තියෙන උදාහරණයක් මම කියන්නම්. මෙවන් බස් දොඩවනු කිම මේවා කතා කරේ මේ දෙවෙනි ප්‍රශ්නය. මේකේ මම කතා කරේ මේ සිංහබාහු නාට්‍යයේ නිරූපණය වන මේ ගතානුගතිකත්වය හා නූතනත්වය කියලා. මම ඒකට ඒකේ ගතානුගතිකත්වය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. ගතානුගතිකත්වය කියන්නේ පුතේ අපේ එදිනෙදා අතීතයේ ඉඳන්ම නැත්නම් අපි මුල් කාලේ නම් අපේ පරම්පරාගතව පවත්වාගෙන එන සිරිත් විරිත්.
ගති ගුණ මෙව වෙනස් කරන්නේ නැහැ. මෙව වෙනස් කරන්න පළක් හරි බයයි. නේ ඒකට බැඳිලා ඉන්නේ. ඒකට ඒව තමයි මේ කියන්නේ. මම උදාහරණයක් වශයෙන් කියනකොට තමයි ඔයගොල්ලන්ගේ සම්බන්ධතාව නැතිව ගියේ. මේ සුප්පා දේවි ලස්සන කතාවක් කියනවා. මිනාටි මෙවන් බත් දොඩවනු කිම ඔබ පියා හැරදමා යා හැකිද මේ ලෙනෙන් අප නැතුව පියා ඔබ ගය පැලි මෙරිය. මේකේ ලස්සන කතාවක් තියෙන මේක එනවා. මොකද්ද කියන්නේ? මෙවන් බත් නොදවනු කිම මෙහෙම බත් දොඩවන්නේ ඇයි? නේ එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔයාට පුළුවන් ද තාත්තා දාලා යන්න. නේ දැන් මේ සමාන මිනිසින් සීවිලි ප්‍රකාශය. අපිට යන්න පුළුවන්ද මේ ලන අතහැරලා දාලා අපේ තාත්තා නැතුව? නේ එතකොට මේක තමයි අපේ පාරම්පරික ආපු ගති ලක්ෂණ. ගෙදර ප්‍රධානියා තාත්තා කවුරු වුණත් කමන්නේ. නේ දැන් බලක්ලාට කියනවානේ නේද? තාත්තා ගොඩාක් බීලා ඒ වගේ ඉන්නවා නම් අම්මලා කියනවා මොනවවත් පුතේ මොනවවත් දුවේ ඒ තාත්තනේ තාත්තට අපි ගරු කරන්න ඕනේ නේ. ඒක ඔයගොල්ලොත් එහෙම කරනවා නම් අවසර බුදු වෙලා තාත්තා වෙරි මරගාපේ වැටිලා හිටියා තාත්තා කකුල් දෙක අල්ලලා වඳිනවනේ. මොකද ඒ අපි අර ගරුත්වය. එතකොට මෙන්න මේ ගති ලක්ෂණ පාරම්පරික පැවැත්ගෙන එන්නේ ගතානුගත තත්ත්වය මේ මහාචාර්ය දිරිවිල සරච්චන්ද්‍ර මහත්තයා මේ නාට්‍ය තුලින් නිරූපණය කරලා තියෙනවා. මේ ඒකවල අපි ඒක පැහැදිලි කරන්න ඕනේ. මේ උදාහරණය දීලා මෙන්න මේකේ නේද පාරම්පරිකව පුරුදුලා ඉන්නවා. ගෙදර ප්‍රධානියා තාත්තා කියන එක තාත්තා නැතුව අපි ඒක මොකුත් කර කියා ගන්න බෑ නේද? තාත්තට ගරු කරන්න ඕන. තාත්තා තමයි ගෙදර නායකයා. ඒකෝට ඒක මේ නාට්‍ය තුලින් පෙන්වලා දීලා තියෙනවා නේ. දැන් මේක අර මේ උදාහරණයක් ඔයගොල්ලෝ යන්න බෑ. මම මේ උදාහරණයක් වශයෙන් කියනවා. දැන් ගම්පෙරළිය නවකතාවේදී මාගේ වික්‍රමසිංහ මහත්තයා කියන මුහන්දිරන් රාලහාමි මැරෙන කොට කියනවා ගේ ඉස්සරහ තිබ්බ විශාල අඹ ගහක් හදිස්සියේ කඩා වැටුණා කියලා. මේ කොහොම සංකේතයකින් දන්වලා තියෙනවා. ඒ කියන්නේ මේ අඹ ගහ තමයි මේ මුළු පරිසරයේම හෙවණ දුන්නේ. දැන් මේ හෙවණ නැති වුණා කියලා. ඒක ගෙදර එහෙමනම් මහා වෘක්ෂයක් වගේ තමයි තාත්තා. තාත්තා නැතුව අපිට කිසි දෙයක් කරගන්න බැහැ කියන එක මේ නාට්‍ය තුලින් පෙන්නලා දීලා තියෙනවා. ඒක අපි පැහැදිලි කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් විදියට නේද? ඔයගොල්ලෝ දන්න ආකාරයට මේක විස්තර කරන්න. නේද? ඔයගොල්ලෝ බය වෙන්න එපා එහෙම විස්තර කරන්න. හැබැයි උදාහරණේ තියෙන්න ඕනේ. ඒකේ තියෙන අදහස ඔයගොල්ලෝ පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒක උදාහරණයක්. තවත් උදාහරණයක් කියනවා. මොකද්ද? මාපියා හැරදමා යන්නේ කෙලෙසදෝ වලට ගොස් විඩා වී පැමිණෙන විට නැත කෙනෙක් ආහාර පිස දෙන්නා. නේ කොහොම ලස්සනට මේ සිංහ සීවිලි කියනවා. මොකක්ද කියන්නේ? මාපියා හැරදමා යන්නේ අප කෙලෙසදෝ වලට ගොස් විඩා වී පැමිණෙන විට නැත කෙනෙක් ආහාර පිස දෙන්නා. නේ තාත්තා මේ තාලා අපිට කොහොමද යන්න බෑ. තාත්තා උදේට යනවා වනයේට. නේ වලට කිය වනයේටනේ. ඒකට වනයේට ගිහින් වෙලා එයා බොහොම මහන්සි වෙලා අපිට ආහාරය හොයාගෙන එනවා. නේද? හැබැයි එයා එනකොට එයාට කණ්ඩ උයලා තියන්න කෙනෙක් නැහැ කියලා. මේකේ තියෙන බොහොම ලස්සන මේ ගතානුගත ගතිය. මේ ගතානුගත ගතිය තමයි නේද? මේ පිරිමි දරුවන්ට වැඩි ආදරයක් වැඩි සෙනෙහසක් තාත්තට දක්වන්නේ කවුද? දක්වන්නේ දුවල තමයි එහෙම කරන්නේ. ඒ නිසා ඒක අපේ අතීතේ නම් පැවතගෙන සිරිතක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒක හෙටට වෙනස් කරන්නත් අනාගතයට වෙනස් කරන්නත් බැරි. අනාගතයට මේක වෙනස් කරන්නත් බැරි වෙයි. නේ? ඒක ආකාර බැඳීමක් තියෙනවා. ඒකවල බලන්න ඒක මේ අපේ මහාචාර්ය දිරිවිල සරච්චන්ද්‍ර මහත්තයා මේ සිංහ මහා නාට්‍යයට අතුලත් කරලා තියෙනවා. මෙන්න මෙව තමයි ජීවිතේ අපි ගන්න ඕනේ. අතුව නිකන් නාට්‍යයක් කරන්න නාට්‍ය ගන්න යන්නේ කියලා එහෙම ප්‍රශ්න එන්නේ නැහැ. නේද? දැන් ප්‍රශ්නයක් හදන්නේ මම කලිනුත් ඔබලට කියලා තියෙනවා නේද?
කොහොම මරුමස්ථානයකින් තමයි ප්‍රශ්නයක් හදන්නේ. මේක කොවිඩ් හැදුණා කියලා විවිධ දේවල් වුණා කියලා නේද? මේක සරල කරනවා කියලා නිකන් ලියන්න කියලා වෙන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රයකදී ප්‍රශ්නයක් හදන්නේ බුද්ධිමත් දරුවෙකුට පිළිතුරක් ලියන්න. ඔබ බුද්ධිමත් දරුවෝ. ඒකට අපි තේරුම් ගන්න ඕනේ කොහොමද අපි බුද්ධිමත්ව පිළිතුරක් ලියන්නේ. ඒකට මෙන්න මේකේ තියෙන අර හැංගිලා තියෙන කරුණු අපි එළියට ගන්නට ඕනේ. එහෙම ගත්තොත් තමයි සාර්ථක පිළිතුරක් අපිට ලියලා හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ඔන්න මම මේකෙදී මේ සිද්ධි දෙකක් කීවා ඔයගොල්ලන්ට මේ කථානුගතිකත්වයේ නිරූපණය වෙන්නේ කොහොමද කියලා. ඒ වගේ අවස්ථාවල් ගොඩක් තියෙනවා නේ. දැන් අවලාවක කියනවා මේ සුප්පාදේවි කියනවා නොකරන් එලිසා පියතුමන්ගේ අන ඉක්මවලා පුතුනේ නේද? මෙහෙම කරන්න එපා. තාත්තගේ අන ඉක්මවලා යන්න එපා කියලා මේ අම්මා පුතාට අනක් දෙනවා. ඒක තමයි නේද? එදා අපේ සමාජයේ පැවතුණු නේද? මේ අමුසමිත මේ සම්බන්ධතාවය. ඒ කියන්නේ අම්මා තාත්තට ගොඩාක් ආදරය කරනවා. නේද? තාත්තට ගරු කරනවා. තාත්තට කීකරුව ඉන්නවා. ඒ නිසා අම්මා කැමති නෑ කවුරු හරි මේ තාත්තගේ අන බිඳිනවා. නේද? ඒ නිසා මේ සිංහ බාලුට මේ අම්මා කියනවා පුතේ තාත්තගේ අන බිඳින්න එපා. ඒක බිඳලා ගියොත් මේකේ තියෙනවා ඒ ප්‍රකාශයේ යටින් තව තියෙනවා නේද? අපිට කවදාවත් හරියන්නේ නැහැ. නේද? ඒ අන පිළිබඳ මේ බිඳලා යන්න ගියොත් ඒක වෙන්නේ. මොකද තාත්තා යම් කිසි දෙයක් කියන්නේ උපදේශයක් දෙන්නේ රකින්නේ තාත්තා සමාජය ගැන ගොඩාක් දේවල් දන්නවා. ඒක බිඳලා ගියොත් එහෙම ඒ කෙනාට තාත්තගේ අනට එරෙහි වෙලා ගියොත් එහෙම කවදාවත් සමාජ ජීවත් වෙන්න බෑ. ඒ ඔයගොල්ලන්ගේ තාත්තලාත් ඔයගොල්ලන්ට කියනවා මෙන්න මෙහෙම කරන්න මේ විදිහට යන්න එපා. එහෙම ගියොත් මොනවා හරි අනතුරක් වෙයි. නේ අර මේ උදාහරණයක් තියෙනවා ගෙදර ගහක් තියෙනවා ගහේ ගෙඩි තියෙනවා. දැන් තාත්තා දන්නා කීවත් නොකීවත් ඔක නැගලා ගෙඩි කඩා ගන්නවා. හැබැයි තාත්තා උදේට කියනවා මේ ගහට නගින්න එහෙම එපා. ගෙඩි කඩන්න යන්න එපා කියලා. ඒ යන පිළිපදින්නට ඔයගොල්ලෝ වැඩ කරොත් බැරි වෙලාවත් අර කඩන්න කියලා ලෙස්සලා වැටුනොත් එහෙම ඔයගොල්ලන්ට අනතුරක් වෙනවා. උන් හවසට ඇවිල්ලා තාත්තා කියනවා එහෙම වැටිලා එහෙම හිටියොත් එහෙම ඔකනේ මම කිව්වේ. නේද? ඔකනේ මං කිව්වේ ඔයද අනතුර වෙන්නේ නැහැනේ මං කියන දේ ඇහුවනම් අන්න ඕක තමයි තියෙන්නේ මෙන්න මේ ගතානුගතිකත්වයේ කියන එක. ඒකට අපිට උදාහරණ ගොඩාක් මේකේ තියෙනවා. ඒක අපි ගන්නට ඕනේ. ඊළඟට අපි මේ ගන්නවා නූතනත්වය කියන එක. මොකද්ද නූතනත්වය කියන්නේ? නූතනත්වය කියන්නේ මෙන්න මේ පාරම්පරික සිරිත් පිරිත් බිඳගෙන අලුත් සමාජය ගොඩනගා ගන්න දේවල්. මේවා වැඩි හරියක් කරන්නේ කවුද? කොල්ලෝ. නේද? දැන් කෙල්ලෝ කරනවා කෙල්ලන්ට වඩා කොල්ලෝ කරනවා. කැමති නෑ. දැන් ඒ විදිහට ඔය මං කියන විදිහට යන්න එපා මේ උත්තරපත්‍ර. මේ ඒගොල්ලෝ කැමති නෑ මේ අර මුලින් ඉඳන් ආපු සිරිත් පිරිත් ඒ විදිහට පිළිබදින්න. අපි උදාහරණයක් ගමු. දැන් අපේ තියෙන හොඳ සංස්කෘතියක්. නේ හොඳ ගැමි ජනකවි තිබ්බා. ගැමි ගීත තිබ්බා. හොඳ අරවත් ගීත තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒව පිළිබදිනවා දින සමාජයේ නෑ. අද සමාජයේ ඒක වැඩක් නෑ. මොකද කරන්නේ? අලුත් දේවල් ගන්න. අර පරණ සින්දු තරම් ඒව රැප් කරලා දාන්න. නේද? දඩම් බඩම් ගාලා තියෙනවා නම් අන්න ඒවට හරි කැමැති. නේද? ඊට පස්සේ හොඳ මේ ගීතයක් තියෙනවා මේක පදවලක් නෙමෙයි ඔය නිකන් වාක්‍යයක් කියවගෙන යන එක ඒව තමයි ගන්නෙ. දැන් අර විරහ ගීතයක් කියවම විරහ ගීයටත් නටන්න පුළුවන්. දැන් අතීතයේ එදා තිබි විරහ ගීය ගත්තොත් එහෙම අපිට එහෙම බෑ. බොහොම එක තැනක ඉඳලා නිස්කලංකව ඉඳගෙන ඒ ගැන කල්පනා කරලා නේද? හිතන්න තමයි ඒව තියෙන්නේ. දැන් අද ඒව එහෙම නෑනේ. නේද? විරහ ගීයට නටන්න ගන්න. ඉතින් ඒ වගේ තැන් තියෙනවා. ඒකට ඒව පිළිබඳව තමයි මේ කියන්නේ මේ. නේද? මේ නූතනත්වයට කොහොමද හැදිලා තියෙන්නේ කියලා. දැන් නූතනත්වයට ගත්තම අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් මේ නාට්‍ය තුළ මේ නූතනත්වය, ඒ කියන්නේ පාරම්පරික නැත්නම් ගතානුගතිකය විදලා එළියට කෙනා තමයි කවුද? සිංහබාහු. ඒකට සිංහබාහු තමයි මේ වැඩ ටික කරන්නේ. ඒක ඔහුගේ අපූර්ව ප්‍රකාශයන් මේකේ තියෙනවා. ඔහු කියනවා මොකද? ඇයිද පියාණන් සමග ලෙනෙහි වෙසෙන්නේ? හැරදමා
ඒ රාජ ඉසුරු උවදුරු අතරේ ඒක කියනවා ඇයිද මොන ප්‍රශ්නයක් දැක්කනවා මොකද තරුණයන්ට තියෙන කුතුහලය නේද අපි කියනවා නේද ඔයගොල්ලන් ෆෝන් මේ ස්පීකර් එක මේ ඔන් කරගන්න එපා ඔයගොල්ලෝ වීඩියෝ එක ඔන් කරගන්නට එපා මේ ඒ වුණොත් මේක බාධා වෙනවා නමුත් ඔයගොල්ලන්ට කුතුහලයක් තියෙනවා ඒක ඔන් කරගත්තම මොකද වෙන්නේ මොකද අපිට සම්බන්ධ කරගන්න පුළුවන් කවුද පේන්නේ ඒක මෙන්න මෙව කරගන්න කුතුහලය දෙනවා මේක තමයි තාරුණ්‍යයේ තියෙන ස්වභාවය එතකොට සිංහ බාහුවටත් ඒ වගේ කුතුහලයක් තියෙනවා නේද ආත්ත කියනවා මේක වහගෙන මේකින් එළියට යන්න එපා නේද කියලා ඇයි අපි එහෙනම් මෙහෙම හිර කරගෙන ඉන්නේ අපිට එළියට යන්න ඕන නේද අපිට මේ සමාජයට යන්න ඕන නේද මේ සමාජයේ තියෙනවා බලන්න ඕන ඉතින් ඒක වරදක් නෙමෙයි ඒක තමයි තාරුණ්‍ය කියලා කියන්නේ අන්නේ ගතිය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා මේ සිංහ බහුව නාට්‍ය තුලින් අපිට පෙන්වලා දීලා තියෙනවා ඊළඟට තමයි මේ තාරුණ්‍යයේ තියෙන තවත් වැදගත් තමයි තමන්ගේ අයිතීන් දිනා ගන්න යනවා නේද දැන් ගෙදර තාත්තා නැති වෙලා මොකද වෙන්නේ දැන් පුතෙක් ඉන්නවනම් ඒ පුතා ගන්න තාත්තා නැතිව දන්නව දැන් තාත්තා නෑ මම තමයි මේ ගෙදර අයිතිය ගන්න ඕනේ නේද ඊට පස්සේ යා මොකද ගන්නේ අම්මටත් සැලක කරිනවා අනිත් බාල සහෝදරයෙක්ට සැලක කරිනවා එලක්ක ඉන්න තාත්තා නැති වුණාම ඒ තාත්තා වගේ මේ ගෙදර වගකීම් පවා ගන්නවා එයා දන්නවා මටයි මේක අයිතිය තියෙන්නේ කියලා ඒකට මෙන්න මේ තරුණයන්ගේ ක්‍රියාකලාපය නේද අපේ සරච්චන්ද්‍ර මෙතුමා ඉතාමත් අපූර්වට මේකෙන් පෙන්වා දීලා තියෙනවා නේ යන්න දැන්නම් කාලේ වේ මෑණියන් හා නැගණියන් සමගින් උරුමේ අපගේ සොයමිනා එයා දැන් අත්නවාවා අම්මාත් එක්ක කතා කරා ඒකට කියන පුතේ අපි මේ මිනිස්සු ආත්ත සිංහේ නේද වනේ සරිසරන කෙනෙක් නේද ඒකට අපි මේ ගුහාවට හිටියට මේ සීයා මේ කිරියම්මා නේද මේ ඥාති බොම රජපෞල කෙනෙක් ඒගොල්ලෝ රජසප්පි විදිනවා නේද එහෙම පෞලකින් තමයි අපි පැවැටෙන්නේ කියලා දැන් මෙයා කියන එනම් යාට අයිතියක් තියෙනවා ඊළඟ රජකම තමන් ලබා ගන්න එහෙනම් ඔහු කියනවා අම්මයි නැගණිය අරගෙන මම යන්න ඕන මගේ අයිතිය ලබා ගන්න බලන්න එතකොට මේ නූතනත්වයේ ආරුණ්‍ය නැත්නම් තරුණයෝ හිතන ආකාරය ඒක අපූර්වට මේ නාට්‍ය තුළින් පෙන්වලා දීලා තියෙනවා ඊට පස්සේ මොකද ගන්නෙ නේද තීරණ ගන්නවා නේද අද අරුණයෝ ඍජු තීරණ ගන්නවා පෙරක් කිව්වා මේ යහපත් වෙනවා පෙරක් කිව්වා අයහපත් වෙන්න පුළුවන් හැබැයි ඌ තීරණ ගන්නවා දැන් අද අම්මලා තාත්තලා දැන් විශේෂයෙන් ඔයගොල්ලෝ දැන් ඕලෙවල් මට්ටමින් ඉන්නොත් එහෙමයි අම්මලා මොනවද දන්නේ අම්මලා පැත්තට එන්නකො මම මේක කරන්න අන්න තීරණ ගන්න තැන එතකොට ඍජු තීරණ ගන්න තැන තියෙනවා ඕක තව තවත් ඉහළට යන්න වැඩි වෙනවා නේ මේ ලෙනෙන් ඔබ දෙදෙනා මා සමග යා යුතුය මේ වනවාසයේ හැරදම අනකරන කෙලින්ම අම්මට කියනවා නංගිට කියනවා ඔයාලා දෙන්න දැන් වහාම මාත් එක්ක එන්න ඕන නේද මේ වනේ අපිට ඉන්න බෑ අන්න බලන්න මේ තාරුණ්‍යයේ නූතනත්වයේ මේ තරුණයන්ගේ සිතුවිලි ක්‍රියා කරන ආකාරය එතකොට මෙන්න මේවා උදාහරණ අරගෙන ඔයගොල්ලෝ ලස්සනට හොඳ ලස්සන පිළිතුරක් ගොඩනගා එතකොට පුළුවන් නේද සාර්ථක ලකුණක් ලබා ගන්න එතකොට පිළිතුරු අපි ලියන්න ඕනේ එහෙමයි ඉතින් එන්න මේ පස්සේ ඔයගොල්ලෝ එහෙමනම් පිළිතුරු ලියන්න මේ හැම එකටම පිළිතුරු ලියන්න ඕනේ ලියලා මොකද කරන්නේ අපිට සම්බන්ධ වෙන්න ඕනනේ ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද පිළිතුරු පත්‍ර ලබා ගන්න ඕනේ කොහොමද කියලා ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලෝ මේක ගණන් ගන්න නැති වෙන්න පුළුවන් නෑ මේ පිළිතුරු ලියන්න ලියලා ගේට්ටුවේ මාමා ඉන්නවා ඔයගොල්ලෝ උගේ නම ලියන්න පන්තිය ලියන්න පිළිතුරු ටික ලියන්න ගෙනත් දෙන්න එතන අපි ෆයිල් වෙන් කරලා තියෙනවා එතකොට ඒක ඔබට එන්න පුළුවන් නම් ඔබ කරන්න විශේෂයෙන් මොකද ගන්න ඕන ඔබේ දෙමව්පියන්ට කියන්නේ මේක ගිහින් දෙන්න කියලා ඒකට අපි ඒක පිළිතුරු ටික බලලා ඒකට ලකුණු දෙනවා. ඉතින් මේක තමයි දුවේ පුතේ අපිට ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමය. අපි මේ අවස්ථාවේ රටේ මොන බාධක තිබ්බත් ඔබ අහිංසක දරුවෝ ඔබ ඉගෙන ගත යුතුමයි. මේ රටේ අනාගතේ බාරගත යුත්තේ ඔබමයි. ඔය ඔබේ අහිංසක අම්මා තාත්තා විඳින දුකෙන් මුදවන්න තියෙන්නේ ඔබටමයි. ඒ නිසා ඔබ මේකට දැඩි කැපකිරීමක් කරන්න. මේ නිමාඩු කාලේ විකරුණේ සෙල්ලම් කරන්න විවිධ දේවල් යොමු කරන්න එපා.
මේකටම යොමු කරන්න. අධ්‍යාපනයේට යොමු කරන්න. ඔබට වෙන මඟක් නැහැ. මේක තමයි තියෙන එකම මඟ. ඒ නිසා තමයි කරු විද්‍යාල්පතිතුමා, නියෝජ්‍ය විද්‍යාල්පතිතුමිය, ඒ වගේම ආචාර්ය මණ්ඩලය හැමදෙනාම නිකන් මේගොල්ලෝ හරි ආදරයෙන් ඉන්නේ. මේ ගුරුවරු ඔක්කොම අපි කතා කරන කෙනා අනේ සර් මට අවස්ථාවක් දෙන්න මගේ දරුවන්ට මේ දේ කරන්න ඕන. එලකලට අරහ ඔබ සම්බන්ධ කරගෙනත් ඇති. ඉතින් ඒ නිසා මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න, ඔබ වැඩ කටයුතු කරන්න. ඔබ හිතන්න එපා විභාගේ කල්යයි විභාග කොහොම සරල වෙයි. එහෙම අපිට අවශ්‍ය නැහැ. අපි ඕනම දෙයකට සූදානම් වෙලා ගියොත් අපි හේනට යනකොට 70යි උදැල්ලයි පිහියයි ඔක්කොම අරන් යන්න ඕන. උදැල්ල විතරක් අරන් ගියාට මදි. 70 විතරක් අරන් ගියාට මදි. පිහිය විතරක් අරන් ගියාට මදි. මොකද එන ඕනම බාධකයකට මුහුණ දෙන්න ආයුධ අපි ගාව තියෙන්න ඕන. ඒ නිසා විභාගයට යන ඔබත් මේ හැම දෙයක් පිළිබඳව සන්නද්ධ වෙලා ආ යුතුයි. ඒක තමයි තාමත් වැදගත් දේ. රයිට් එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ යන්නේ හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසක් තියෙනවා සැලලීනි සංදේශය. හරි අපි සැලලීනි සංදේශය බලමු. සැලලීනි සංදේශයේ ප්‍රශ්නේ තමයි ශ්‍රී රාවල හිමියන් සැලලීනි සංදේශයේ රචනයේදී එකේ යන කොටස් දෙකක් තියෙනවා. එකක් මොකද්ද? වස්තු විසිතුරු කිරීම. ඊළඟ තමයි අවස්ථා නිරූපණය යන අංශකයේ දැක්වූ කුසලතාව නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙකකින් දෙමින් පැහැදිලි කරන්න. ඒකට මම හිතන්නේ බොහොම ලස්සනයි මේ ප්‍රශ්නේ තේරෙනවා ඔබට. නේද? අපි එකෙත් බලමු මොකේද අපි පිළිතුරු ලියන්නේ කියලා. දැන් ඔයගොල්ලන් පුළුවන් හරි ඔයගොල්ලෝ චූටි වෙලාවක් දෙන හරි මම පිළිතුරු ලියන්නේ මෙන්න මේ දෙකට. මෙන්න මේ කරුණු කියලා පොඩ්ඩක් ලකුණු කරගන්න පුළුවන් නම්. හරි මම නේද ලියනවා. එකක් තමයි වස්තු විසිතුරු කිරීම. වස්තු විසිතුරු කිරීම. ඊළඟට අපි යනවා අවස්ථා නිරූපණය. දැන් අපි මොකද කරන්නේ? අර වගේ ප්‍රවේශයක් හදා ගන්න ඉස්සෙල්ලා. පිළිතුරු ලියන්න යනකොට ප්‍රවේශයක් ගන්නවා. right? ප්‍රවේශ මන් දෙනවා. හැබැයි ඔය ප්‍රවේශම ලියන්න ඕනේ නැහැ. ඒක වෙනස් කරලා ලස්සන ලියන්න බලන්න. නැත්තම් මම මේ ප්‍රවේශයකට ඔයගොල්ලෝ යොමු කරවන්නේ මොකද දන්නවද? එහෙම නැත්තම් ඔයගොල්ලෝ මේකේ තියෙන අතීතයේ තියෙන සිද්ධි ඔක්කොම ලියනවා. ලියලා බොරුවට කාලේ නාස්ති කරගන්න. අපිට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියන්න තියෙන පැය දෙක කාලයක්. එතකොට ගොඩක් අඩු කාලයක් තියෙනවා. ඒකට ඒක අනවශ්‍ය දේවල් ලියලිවලා අවශ්‍ය පිළිතුරු ලියුන්නේ නැත්නම් වැඩක් නැහැ පුතේ. අපිට ලැබෙන ලකුණ නැති වෙලා යනවා. ඒ නිසා අපි බොහොම සංක්ෂිප්ත විදිහට මේ ප්‍රවේශයක් හදා ගන්න ඕනේ. අවශ්‍ය දේ විතරයි. ඊළඟ ප්‍රවේශයේ අවසානයේ අපි ලියන්න යන දේ සඳහන් වෙන්න ඕන. බලන්න මම දැන් කියපු ප්‍රවේශ දෙකේම ඒ අපි කරුණු ලියන්න යන්නේ මොනවටද කියන එක අවසානයේ කියවිලා තියෙනවා. මේකෙත් අපි එකක් හදා ගන්නවා. අපි පොඩ්ඩක් ලියාගමු. සිංහල සංදේශ කාව්‍ය පොඩි වෙලාවයි තියෙන්නේ. ඒ නිසා මම ලියාගමු. සිංහල සංදේශ කාව්‍ය අතර සුවිශේෂී සංදේශ කාව්‍ය ලෙස සලකනු ලබන්නේ සුවිශේෂී සංදේශ කාව්‍ය ලෙස සලකනු ලබන්නේ සැලලීනි සංදේශයයි. ඒකට හේතු වන්නේ පද්‍ය 108කින් යුත් සංක්ෂිප්ත වූ සංදේශය වීමත් සමුද්‍ර ഘോഷ විරිත පමණක් යොදා ගනිමින් රචනා වීමත් කෙටි ගමන් මාර්ගයක් යොදා ගැනීමත් වැනි කරුණු නිසාය.
මේ රචකයා වන්නේ කෝට්ටේ යුගයේ වැඩවිසු සත්භාෂා පරමේශ්වර තොටගමේ රාහුල හිමියන්ය. උන්වහන්සේ සර් හිමිට කියන්නකෝ. උන්වහන්සේ අපූර්ව ස්වාධීන කවිත්වයකින් डेटा इवर लाते ශ්‍රාවක සිත් ලගන්නා ආකාරයෙන් වස්තු විස්තර කිරීමත් අවස්ථා නිරූපණය කිරීමත් සිදු කර ඇති බව පිළි. ප්‍රවේශය දැන් අපි ආමින්න මෙතෙන්ද මොකද්ද වස්තු විස්තර කිරීම. වස්තු කියලා කියන්නේ සමාජ පරිසරය අපිට දකින්න ලැබෙන දේවල්. ලස්සන වස්තු විස්තර කිරීමක් තියෙනවා. හොඳ ලස්සන කවියක් තියෙනවානේ. මොකද්ද? වළඳින අදහසින් මෙන් සුරගන අඟන නලබල සසල දලරල පෙළ නුඹ නැගෙන විරලස ගෙවති මුතුසක් අබලු බබලන බලබහ මොහොත එම සඳ උතුරින් පෙනෙන. නේද? ඒක දැන් මුළු කවියෙම දැන් ලියා ගන්න යන්න ඕනේ නැහැ. පොතේ තියෙනවා. වළඳින අදහසින් මෙන් සුරගන අඟන නලබල සසල දලරල පෙළ නුඹ නැගෙන විරලස ගෙවති මුතුසක් අබලු බබලන බලමහ මොහොත එම සඳ උතුරින් පෙනෙන. ඒකේ මේකේ තියෙන එක සමුද්‍රඝෝෂ විරිත. දැන් සමුද්‍රඝෝෂ විරිත කියන්නේ මොකක්ද කියන එක ඉතින් අපි දැනගන්න ඕනේ. මේ සමුද්‍රඝෝෂ විරිත කියලා කියන්නේ මුහුදේ රළ පාර එන යන ඇති. නේ? දැන් බලන්න මුහුදේ රළ පාර යන්නේ කොහොමද? මේ ගිහිල්ලා අය ඔය විදියට යන්නේ. එතකොට මේකෙත් දැන් මේ කියන්නේ වළඳින අදහසින් නේ. වළඳින අදහසින් මෙන් සුරගන අඟන නලබල සසල දල රඳ පෙළ නුබනගෙන විලලස ගෙවෙති මුතුසක් බබලු බබලන බලමහ මුහුද එම සඳ උතුරින් පෙනෙන. බලුවත් අස්සන්ට පද ඉහළ යනවා පහළ යනවා නේද? මෙහෙම බොහොම ලස්සන රටාවකට ලියලා තියෙනවා. ඒක තමයි මේ සමුද්‍රඝෝෂ විරිත කියලා කියන්නේ. අපිට ඕනේ ඒ ගැන පැහැදිලි කරන එක නෙමෙයි. එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. ආයෙ කතා කරමු. මේ උදාහරණ විවිධ ප්‍රශ්න වලට ගන්න පුළුවන්. මම ඉදිරියේදී ආයෙ සාකච්ඡා කරන වෙලාවක වෙනත් ප්‍රශ්නයකට කොහොමද මේ උදාහරණෙම ගන්න කියලා. අපිට කවි කීපයක් අනිවාර්යෙන් අපි කටපාඩම් කරගෙන තියෙන්න ඕනේ. මේ නිවාඩු කාලේ ගෙදරට වෙලා ඉන්නකොට මේ කවි ටිකක් පාඩම් කරන්න. දැන් මේකේ වස්තුවනේ විසිතු කරලා තියෙන්නේ නේ. මේ මුහුදේ කලපාර ක්‍රියාත්මක වෙන ආකාරය ඒ පරිසරයේ තියෙන ස්වභාවය කියලා තියෙනවා නේ. වළඳින අදහසෙන් මෙන් සුරගන අඟන මේ අහස නැමැති කාන්තාව නේද? මේ බැලඳ ගන්නයි යන්නේ. නේද? ලියන්න එහෙම යන්න එපා. මේ බැලඳ ගන්න පදා ගන්නයි යන්නේ කියලා එම ලියන්න යන්න එපා නේ. ඒව අපි සමාජේ කතා කරන. તો බැලඳ ගන්න යනවා. කොහොමද කරන්නේ? නල බල සසල. නල බල කියලා කියන්නේ සුළඟේ වේගය නේ. සසල වෙනවා. මොකද්ද සසල කරන්නේ? මොහොතේ වතුර ටික නේ. මොහොතේ වතුර ටික හුලඟින් සසල කරනවා. සසල කරපුවා මොකද කියන්නේ? මේ වතුර රැල්ල හැදිලා ඉහළට යනවා නේද? රළ පෙළ නුඹ නැගෙන. නුඹ කිව්වේ අහසට නැගෙනවා නේ. ඒකට කවියා කියනවා හරියට ඒක පැත්තක ඉඳගෙන කොයි වගේද මේ වෙන්නේ?
හරියට මුහුද නැමැති සැමියා තමන්ගේ පෙම්වතිය ප්‍රේමවන්තිය බිරිඳ වෙන අහස වැළඳ ගන්න තමන්ගේ අත් දෙක අහසට දික් කරනවා. මේ අත් දෙක තමයි මොකද්ද? මේ රළපෙළ. එහෙනම් මේ වැළඳ ගන්නයි දඟලන්නේ කියලා. බලන්න ලස්සන අපූර්වට කියනවා. ඊළඟට කියන එක තමයි වෙලලස ගෙවෙති මුසුසත් පබළු බබලන. වතුර පාර ඉහළට යනකොට මොකද වෙන්නේ? මොහොතේ ඒ හරිය හිස් වෙනවා. එහෙ තියෙන වතුර ටික දැන් උඩට ගිහිලා තියෙන්නේ. අන්න එතකොට කියනවා වෙලලස ගෙවෙති මුතුසත් පබළු බබලන. වතුර අස්සේ තියෙන මුතු හක් මෙව මොකද කියන්නේ? බබලනවලු. ඒක කියනවා බලමහා මොහොතේ එම සඳ උතුරෙන් පෙනෙන. අන්න ඒ වගේ මොහොත බලන්න. මේ මොහොත මේ කවිය බලන්නකො අපූර්ව විදියට සජීවී ආකාරයට මේක සජීවභාවයක් දක්වමින් නේද මේ අවස්ථාව ඉතාමත් ලස්සනට මේ පරිසරය මේ විස්තර කරලා තියෙනවා කාලේ මදි ඊට පස්සේ ඒක ගන්න පුළුවන් තව උදාහරණයක් වශයෙන් ඒකට ගන්න පුළුවන් වනසිරි පියුමරා කියන කවිය ඒකට ඒකෙත් තියෙන බොහොම ලස්සනට අදහසක් ඒක කවිය කියලා අදහස ගන්න ඊළඟ අගපිපි මල් මලි කියලියේ කැලේයා නේද කැලේ අර මල් පිපිලා තියෙනදී මේ ඉද්ද වැල් වල අග මල් පිපිලා තියෙනවා නේද ඒ ටික තමයි අපි ගන්න ඕනේ ඊළඟ අවස්ථා නිරූපණය දැන් වස්තු විස්තර කරානේ ඒකට අපි අවස්ථාවක් ගත්තොත් මේක පළවෙනි කවියෙම වැදගත් එක අවස්ථාවක් මොකද මේ සුමන සමන් දෙවිය ඇතුළු දිව්‍යාංගනාවෝ සිරිපාදේ වන්දනා කරන්න යන අවස්ථාවනේ ඒකත් කියන්නේ සුර රද සමන් සමගින් සුර ගණ එවර පැහැනද මදාරා පරසතු මල් පතර කරපුද වඳින රැඳි මුනි සිරිපාතඹර සකි සඳ පෙනේ සමනොල ගල නැගෙන ඉර බණ්ඩේ අවස්ථාව ලස්සනට කියලා දෙන හැටි නේද සුර රද සමන් සමගින් සුරගණ එවර පැහැනද මදාරා පරසතු මල් රැගෙන කරපුද වඳින ලෙස රැඳි මුනි සිරිපාතඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙනහිර නෑ සමනල හන්දට මෙයා ගිය ආකාරය කොහොම ලස්සනට වර්ණවත් කරලා තියෙනවා මේ අවස්ථාව නිරූපණය කරලා තියෙනවා ඊළඟට තව එකක් තියෙනවා නිල තුරඟට නැගෙමින් රිවි දෙව් සිරින දුලකර සේසත් මිනි බරණ කිරණින බල පිරිසෙන් සහයාපා පටුන්ගෙන බල සේනා නායක සපු උමරු එන්නේ මේක ලස්සන දවසක් කෙනා නිල තුරඟ ලීලවන්නේ නේ තුරඟය කියන්නේ අශ්වයානේ නේද අශ්වයා පිටේ නැගෙන රිවි දෙව් සිරින නිල තුරඟය කියලා කියන්නේ මෙතන මොකක්ද අශ්වයෙකුට නෙමෙයි මේ අශ්වයාගේ කවුද අහස නැමැති අශ්වයාගේ පිටේ නැගලා ඉන්නේ කවුද සූර්යයා හරි සූර්යයා තමයි ඉන්නේ එතකොට බලන්නකො දැන් අපිට ලස්සනට පේනවා මේ සූර්යයා එළිය දීලා බොහොම තේජස්භාවයකින් මේ ගමන් කරන්නේ එතකොට එහෙම ඒක තමයි කියන්නේ මේ නිල් පාට අශ්වයෙක් පිටේ සූර්යයා නැගලා එහාට මෙහාට යනවා අහසේ යන්නේ සූර්යයා අපිට ගමන් කරනවා වගේ පේන්නේ නේ එතකොට එහෙමනම් කවියා එව්ව අවශ්‍ය නැහැ කවිය කියන්නේ අලුත් දේවල් කවිත්වයෙන් බලනවා මේ කවිත්වයෙන් හිතනවා එයා කියනවා මේ නිල් පාට අස්සේ කුඩ මේ සූර්යයා මේ දෙගෙන මේ ඇවිදිනවා හරියට ඒ වගේ කවුද සපු මල් කුමාරයා පිරිසක් අරගෙන තේජයෙන් එනවා කියන අන්නේ අවස්ථාව ලස්සනට නිරූපණය කරලා තියෙන. ඒකට අපිට උදාහරණ කරගෙන ඒක පැහැදිලි කරන්න පුළුවන් නේ ඊළඟට ඒ වගේ අර තව උදාහරණ දෙනවා මල් දාම් සුවඳ දුම් සුන්ද වරලසිනි කල්ගින් නිවාසන එන සිහි ලස රසිනි නේ ඒක මේ කවිය කොහොම පැහැදිලි කරන්න වෙලාවක් නැහැ ඒකට ඒ කවිය අදහස දින බොහොම ලස්සන අදහසක් ඒක දෙන ඒක ගන්න පුළුවන් කස්තුරි තිලංග රැඳි නලලත සුමු